මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවස්තුක සීලය සමාදන් වූ නමස්කාරයෙන් බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वैरमणि शिक्षापदं समादयामि अदिन्नादाना वैरमणि शिक्षापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि शिक्षापदं समादयामि मुसादा वैरमणि शिक्षापदं समादयामि पिसुना वाचा वैरमणि शिक्षापदं समादयामि भरुषा वाचा वैरमणि शिक्षापदं समादयामि संपप्पलापा वैरमणि शिक्षापदं समादयामि इच्छाजीवा वैरमणि शिक्षापदं समादयामि शरणेन सद्धिं आजीवट्ठमक सीलं धम्मं साधुलं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेतव्यं समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्षदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං නිවිඨං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථා තං හි තස්ස මුසා හෝති මෝස ධම්මං හි ඉන්තරං අමෝස ධම්මං නිම්මානං තදරියා සච්චතෝ විදු තේවේ සච්ඡාභි සමයා නිච්ඡාතා පරිනිම්බුතාති. සදහවත් පින්නතුනි, ආත්මයක් නැති තැනක ආත්මයක් ඇත යන මානෙන් ලෝක සත්වයා
සසරට බැඳී තිබෙන බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෙළි කර වදාලා. මානෙන් කෙරෙන හිතාගැන්ම මඤ්ඤණා නමින් හැඳින්වෙනවා. නාම රූපයේ සත්‍ය හැටියට සැලකෙන මේ මඤ්ඤණාවෙන් මිදීම මාර බන්ධනෙන් මිදීමයි, නිවනයි. ඒ බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනකුයි අද අපි මේ 7 වෙනි පටිච්චසමුප්පාද ධර්ම දේශනාවට මාතෘකා හැටියට ඉදිරියට ගත්තේ. මේ ගාථා තුනක් දකින්න ලැබෙන්නේ සුත්ත නිපාතේ ද්වෛතානුපස්සනා සූත්‍රයේ. ගියවර දේශනාවේදී අපි මේ සූත්‍රය හඳුන්වලා දුන්නේ මහා ධර්ම තේජසක් පිළිඹුවන සූත්‍රයක් හැටියට. ද්වෛතා කියන වචනයෙන් හැඟෙන අන්දමට යුගල වශයෙන් පිහිටි ධර්ම කාරණා 16ක් ඒ සූත්‍රයේ විග්‍රහ කරනවා. පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම වාරයත් පටිලෝම වාරයත් සීගෙන් වෙන අන්දමින් බැඳීම සහ මිදීම පිළිබඳ සනාතන ධර්මතාව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී 16 ආකාරයකින් විග්‍රහ කරලා දක්වනවා. අද අපි මේ ඉදිරියට ගත්තේ 15 වෙනි ද්වෛතානුපස්සනාවට අදාළ ගාථා තුනයි. ඒ ගාථා තුන ඉදිරිපත් කරන්න කලින් බුදුරජාණන් වහන්සේ ගද්‍ය පාඨ කීපයකින් ඒ 15 වෙනි ද්වෛතානුපස්සනාව හඳුන්වලා දෙනවා. මෙන්න මේ විදිහට යම් වික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිජ්ජායතං තදමරියාණං ඒතං මුසාති යතහ භූතං සම්මප්පඤ්ඤා සුදිත්තං. මහණෙනි, යමක් දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවියන් සහිත ප්‍රජා විසින් මේ සත්‍යයයි කල්පනා කරන ලදද ය ආර්යයන් විසින් යථා භූත වශයෙන් මේ මුසාවයයි මනා ප්‍රඥාවෙන් දකින ලදී. යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන අයං ඒකානුපස්සනා. මේ ඒකානුපස්සනාවකි කියලා එහෙම ඉවර කළා. ඔන්න දෙවෙනි අනුපස්සනාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය ඉදං මුසාති උපනිජ්ජායතං තදමරියාණං ඒතං සච්ඡන්ති යථා භූතං සම්මප්පඤ්ඤා සුදිත්තං. අයං ဒ ුතියානුපස්සනා. මහණෙනි, යමක් දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවියන් සහිත ප්‍රජා විසින් මේ මුසාවයයි කල්පනා කරන ලදද යම ආර්යයන් විසින් යථා භූත වශයෙන් මේ සත්‍යයයි සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න ලදී. මේ දෙවෙනි අනුපස්සනාව. මේ විදිහට අනුපස්සනා දෙක ඉදිරිපත් කරලා අර අනිකුත් අනුපස්සනාවල කරා වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා යම් භික්ෂුන් වහන්සේ නම මේ අනුපස්සනාවේ සිට දාගෙන කෙලස් තවන වීර්යයුක්තව කටයුතු කරනවා නම් ඒ භික්ෂුවට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු විය හැකියි. dittu දැමි එහෙම රහත් ඵලය හෝ උපාදාන යමක් ඉතිරි වැතොත් අනාගාමී ඵලය. ඒ තරම් ආනිසංස සම්පන්න බව ඒ අනුපස්සනාව පිළිබඳ බුදුරජාණන් ප්‍රකාශ කළා. එතකොට ඊළඟට එහෙම ප්‍රකාශ කරලා තමයි අන්න අර ගාථා තුන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ අදහස සම්පින්දනය කරලා අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. ආත්මයක් නැති තැනක ආත්මයක් ඇත යන මානය ගත්තා වූ අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලව නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. නාම රූපය තුලට ඇතුල් වෙලා නාම රූපය තුලට රිංගාගෙන මේ සත්‍යයයි හඟි ඔය ලෝකයාගේ தත්වයයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා යේන යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා තං හිතස්ස මුසා හෝති මෝස ධම්මං ඊතරං. යම් යම් ආකාරයකින් යම් කෙනෙක් මඤ්ඤණා කරද්ද ඒ මඤ්ඤණා කිරීමෙන්ම එයින්ම එය මුසාවක් බවට පත් වේ. යේන යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් දෙයකින් මඤ්ඤණා කරද්ද එයින් මෙය අන්‍යථා භාවයකට අංශේ භවකට පරිවර්තනය වේ. තං ඊතස්ස මුසා හෝති. ඒ නිසාම එය අසත්‍යයක් බවට පත් වේ. තං ඊතස්ස මුසා හෝති මෝස ධම්මං ඊතරං.
ඒ ලාමක වූ දේ මුලා කරන ස්වභාවය ඇති නිසාය. ඔන්න ඊළඟට තුන්වෙනි ගාථාවෙන් කියනවා. අමෝස ධම්මං නිබ්බාණං තදරියා සත්‍යතෝ විදු. නිවන මුලා නොකරන ස්වභාවය ඇති දෙයකි. ඒ ආර්යෝ සත්‍ය වශයෙන් දුට සත්‍ය හැටියට දුට. තේවේ සත්‍යාදි සමයා නිච්ඡාතා පරිනිබුතා. ඒ ආර්යෝ ඒ සත්‍ය අවබෝධ කර ගැනීම තුලින් කෙලස් කුසගින්න නිවාගෙන නිච්ඡාතා පරිනිබුතා පිරිනිවියා. ඔන්න ගාථා තුනේ අදහස. ඉතින් මේනොත් අපිට පැහැදිලි වෙනවා මේ මුළු මහත් බුදුරජාණන්ගේ වචනට අනුව මුළු මහත් ලෝක සත්‍යයම දෙවියන් බඹුන් සහිත හැම කෙනෙක්ම නාම රූපයේ සත්‍ය හැටියට අරගෙන මඤ්ඤණා කිරීම තුලින් මේ මාර බැම්මට බැඳිලා ඉන්න බව අපි ගියවර දේශනාවේදී මතු කරගත්තු අර වේපචිත්‍ය අසුරේන්ද්‍රය පිළිබඳ කතාවෙන් පැහැදිලි වුණෙත් ඒකයි. කෙටියෙන් සලකා ගන්න කලින් අපි කියවපු කාරණේ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේට ප්‍රකාශ කරනවා ඒ සුරාසුර යුද්ධය කියන එක අතීතයේ ඉඳලා තියුණු ඒ කතන්තරයක් ඉදිරිපත් කරගෙන සුරාසුර යුද්ධයෙන් අසුරයන් පෙරදුනා සුරයන් දිනුවා. එතකොට වේපචිත්‍ය අසුරේන්ද්‍රයා දෑත් දෙපා කර කියන පස් දෙනකින් බැඳලා දෙවියන් සුධර්මා දිව්‍ය සභාවට අරගෙන ආවා. ඒ අසුරේන්ද්‍රයා බැඳපු පංච බන්ධනය කොයි විදිහකක්ද කියන කෙනාට බුදුරජාණන් ප්‍රකාශ කරනවා. යම් විදිහකින් වේපචිත්‍ය අසුරේන්ද්‍රයා හිතුවොත් අසුරයන් අධාර්මිකයි දෙවියන් ධාර්මිකයි මම දිව්‍ය ලෝකෙම නවතින්න ඕන කියලා. ඒ බන්ධන පහෙන් මිදිලා දිව්‍ය සම්පත් අනුභව කරනවා. නමුත් යම් වෙලාවක හිතුවොත් දෙවියන් අධාර්මිකයි අසුරයන් ධාර්මිකයි මම යන්න ඕන ආපහු අසුර ලෝකෙට කියලා. එතකොට ඒ බැමි පහෙන් නැවතත් බඳිනවා. එහෙම ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදිහට සියුම් ඒ වේපචිත්තගේ බන්ධනේ ඒවන් සුකුමං කෝබික්කවේ මේ වේපචිත්ති බන්ධන. නමුත් තතෝ සුකුමතරං මාර බන්ධනං ඊට වඩා සියුම් මාර බන්ධන කියලා ඔන්න මාර බන්ධනේ හඳුන්වලා දෙනවා. අස්මීති භික්කවේ මඤ්ඤිතමේත වෙමි කියන මූලික මේ පැවැත්ම පිළිබඳ මූලික ප්‍රස්තුතිය පැවැත්ම පිළිබඳ මූලික හැඟීම පවා මඤ්ඤිතයක් හැටියට බුදුරජාණන් දක්වනවා. එතන නව ආකාරයකින් මඤ්ඤණාවක් බුදුරජාණන් වහන්සේ දක්වනවනේ. වෙමි කියන එකත් මඤ්ඤිතයක්. මේ මම වෙමි කියන එකත් මඤ්ඤිතයක්. වන්නේමි කියන එකත් මඤ්ඤිතයක්. නොවන්නේමි කියන එකත් මඤ්ඤිතයක්. රූපේ වන්නේමි කියන එකත් මඤ්ඤිතයක්. අරූපේ වන්නේමි කියන එකත් මඤ්ඤිතයක්. සංඤී වන්නේමි කියන එකත් මඤ්ඤිතයක්. අසංඤී වන්නේමි කියන එකත් මඤ්ඤිතයක්. අන්තිමට කියනවා නේව සංඤී නාසංඤී වන්නේමි කියන එකත් මඤ්ඤිතයක්. කියලා මුළු මහත් භවයේම නේව සංඥා නාසඤ්ඤාතන දක්වා විහිදිලා තියෙන ඔය ධාන අරූප රූප අරූප ලෝක ඔක්කොම අහුවෙලා ඒ ඔක්කොම මුළු මහත් භවයේම මේ මඤ්ඤිතය තුල බැඳී සිටින බව බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශ කරලා අන්තිමට කියනවා මඤ්ඤිතං විංඛවේ ගණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං සල්ලං මඤ්ඤිතය ගඩක් රෝගයක් උලක් කියලා විදිහට දක්වනවා. අන්න එහෙම ප්‍රකාශ කළා සංඝයා වහන්සේලාට කියනවා ඒක නිසා අමඤ්ඤිත මනේන චේතස මඤ්ඤණාවන් මිදුණු සිතකින් වාසය කරන්න කියලා ඒ උපදේශය දෙනවා. එතකොට මෙන්න මේන් අපිට හිතා ගන්න තියෙන්නේ මේ ලෝකයා දැන් අපි නාම රූප ගැන කොතිකුත් මේ පින්නතුන්ට කියලා තියෙනවා. සලකා ගන්න පුළුවන්. දැන් මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම පහ තුලින් මේ පංචවිධ නාම ධර්මයන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා බුද්ධ ධර්ම ග්‍රහණය කරගෙන ලෝකයා මේ සංසාරයේ රඟ දක්වන ආත්ම ස්නේහයෙන් රඟ දක්වන ශෝකාන්ත ප්‍රේම ජවනිකාවට හොඳ නිදර්ශනයක් අපි මේ පින්නතුන්ට කීප වරක් මතු කරලා දුන්නා. නාසිසස් ග්‍රීක තරුණයා පිළිබඳ කතාව. නාසිසස් නැමැති ග්‍රීක තරුණයා තමන්ගේ මුහුණ දැකලා නැහැ කවදාවත්. වණේ විදින අතර පොකුණකට නැඹුරු වෙලා මුහුණ හොදන්න තමන්ගේ මුහුණ දැකලා රැවටුණා දෙවඟනක් කියලා. ඊළඟට ඒ දෙවඟන වැළඳ ගන්න උත්සාහයක් පාසාම දිය රැලි වලින් එක ආවරණය වුණා දෙවඟන වැහිලා ගියා. අන්න ඒ වගේ උපමාවක් මෙතෙන්ට කිට්ටු කරගත්තොත් ලෝකයා දෙයක් කියලා මඤ්ඤණා කිරීම තුලින් දෙයක් කියලා යමක් හිතාගත්තත් එක්කම ඒ අන්‍යථා භාවයට පරිවර්තනය වෙනවා. අනිත්‍යතා දිය රැලි ඇවිල්ලා දෙයක් කියලා හිතා ගන්නවා කියලා කියන්නේ මෙසේ බව. මෙසේ බව. අනිත්‍යතා දිය රැලි ඇවිල්ලා ඒක අංශේ බවට පරිවර්තනය වෙනවා. දැන් ටිකකට හිතා ගන්න මේ ඔරලෝසුව අපි දෙයක් කියලා ගත්තා. අපිට ඒක අර්ථවත් දෙයක් වෙලාව බලා ගන්න. එතකොට ඒක යම් වෙලාවක ඒක ක්‍රියා විරහිත වුණාම අංශේ බවට පරිවර්තන වෙනවා.
අපි ඒක ඔරලෝසුවක් හැටියට නොගෙන මේ කුණු ගොඩේ තියෙන මොකක් හරි දෙයක් කියලා ගත්තා නම් එහෙම එකක් වෙන්නේ නැහැ නේ. මඤ්ඤණාවක් ඇති කරගත්තේ නැහැ නේ. ඔන්න පොඩි නිදර්ශනයක් කිව්වේ. ඔන්න ඔය විදිහේ දෙයකින් අපිට බුදුරජාණන් මේ සත්‍ය අපිට ප්‍රකාශ කරනවා. ඒක තවත් වඩා ගැඹුරින් ගිය වර දේශනාවෙදිත් අපි මතක් කළා. මහා පුදුම ඒත් මහා ප්‍රබල දේශනාවක් බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබාගෙන ලෝකේ දිහා බලලා සංවේගයෙන් යුක්තව ඒ රාග ද්වේෂ මෝහ වලින් පීඩිත සත්වයින් දිහා බලලා බුදු ඇසින් බලලා දේශනා කර මහ පුදුම ගාථාවත් ගද්‍යයක් අතර විදියේ උදාන පාඨයක් ඒකේ කොටසක් අපි ගනිමු. අඤ්ඤතහා භාවී දැන් ඒක ඇත්ත වශයෙන් තියෙන්නේ මේ විදිහට සංతాප ජාතෝ අයං ලෝකෝ පස්ස පරේතෝ රෝගං වදති අත්තතෝ ආදී වශයෙන් කියන්නේ මේ ලෝකයා සංతాපයට වැටිලා මේ රෝගයකට ලෙඩකට ආත්මය කියලා කියනවා. ඊළාට කියනවා යේනේනි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤත. අන්න අර ප්‍රකාශනය කරනවා. යම් යම් ආකාරකින් මඤ්ඤණා කරද්දී එයින් මේ අඤ්ඤතා භාවයකටපත් වේ. කියලා ඊළඟට කියනවා අඤ්ඤතා භාවී භවසත්තෝ ලෝකෝ භවපරේතෝ භව මේවා භිනන්දති. යද භිනන්දති තං යස්ස භායති තං දුක්ඛං. භව විපානාය කෝපනිදං බ්‍රහ්මචර්යං උස්සති. මේ මහා පුදුම ක්‍රියාවක් එතන තියෙන්නේ. අඤ්ඤතා භාවී භව මේ කියන්නේ භවයේ ස්වභාවයම අඤ්ඤතා භාවයයි. භවය කියලා කියන පැවැත්ම තුලම තියෙන්නේ අංශේ බවට පරිවර්තනයේ ස්වභාවයයි. මේ පරිවර්තනයේ ස්වභාවය ඇති භවය අඤ්ඤතා භාවී ඒ භවයට ලෝක සත්‍යය ඇලිලා ඉන්නවා. ඒකට ගැටි වෙලා ඉන්නවා. අඤ්ඤතා භාවී භව සත්‍යෝ ලෝකෝ භව පරේතෝ. භව මේවා අභිනන්දති භවය ගැනම සතුටු වෙනවා. යද අභිනන්දති තං භං ඒ භවය ගැන සතුටු වීමම අන්තරාවක්. උපද්‍රවයක්. මොකද හේතුව? යදා බිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං. මොකටද බය වෙන්නේ? ඒ භවයේ මෙසේය කියලා හිතාගත්තු එක අංශේ බවට පරිවර්තනය වෙන එකට බයයි. නමුත් අංශේ බවට පරිවර්තනය වෙනවා. ඒක වළක්වන්න බෑ. ඔන්න ලෝකයාගේ தත්ත්වය. අන්න ඒක නිසා තමයි මේ මඤ්ඤණා කියන වචනේ ඉතාමත්ම වැදගත් වචනයක් වෙන්නේ මේ ධර්මයේ. ඉතින් මෙන්න මේ කාරණය දැන් මේක කියලා බලනකොට එහෙමනම් කොතනද විමුක්තිය කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට අපි මතු කරන්න කැමති මේ අවස්ථාවේ දැන් ඔය මඤ්ඤණා කරන්නේ දැන් අපි කියවනේ දෙයක් හැටියට හිතා ගන්නවා කියලා. දැන් ඉන්ද්‍රිය හයක් තියෙන බව මේ කවුරුත් දන්නවා. එයින් බාහිර ඉන්ද්‍රිය පහ තමයි ඇස කන නාසය දිව කය කියන එක. ඒ ඉන්ද්‍රිය පහෙන් ගන්න අරමුණු මනසට එනකොට ඒවා අමුතු ස්වરૂපයක් ගන්නවා. මනසට එන ඔක්කොම අරමුණු ධම්ම නමින් හඳුන්වනවා. ධම්ම කියන්නේ මේ අපි බුද්ධ ධර්මයේ කියන ඒක අදහස නෙවෙයි. දෙය කියන එක. සිංහලෙන් කිව්වොත් දෙය. එතකොට හිතට එය දෙයක් වෙලා ඉදිරිපත් වෙන්නේ. ඇහැට දකින රූපය, කනට ඇහෙන ශබ්දය ඔක්කොම ඇවිල්ලා මනසට එකතු වෙනකොට මනසට අරමුණු හැටියට ඉදිරිපත් වෙන්නේ ධම්ම, දෙයක්. එතකොට මේ ප්‍රශ්නය තියෙන්නේ අන්න ඒ මනසට අරමුණු වන දේ පිළිබඳව බව ඉස්සෙල්ලා සලකා ගන්න. ඊළඟට අපිට කියන්න වෙන්නේ මේ අර මනසට අරමුණු වන දේ පිළිබඳ මූලික ආකෘතිය ප්‍රකාශ කරන ඉතාමත්ම වටිනා සූත්‍රයක් මදුම් සංගියේ මුලටම දකින්න ලැබෙනවා මූල පරියාය සූත්‍රය නම්. සංගීතීකාරක ඒ මහා රහතන් වහන්සේලා ඒ සූත්‍රයේ වැදගත්කම සලකලා වෙන්න ඕන. මූල පරියාය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මුලටම දැම්මේ. නමුත් අවාසනාවකට වගේ මේ කාලේ ඔය ආචාර්යවරු මජ්ක්‍ධිම නිකායේ මදුම් සංගියේ ගෝලෙන්ට උගන්වනකොට කියන ඔය පළවෙනි දේශනාව අතෑරලා ඊළඟ එකේ ඉඳලා කියන්නේ ඒකේ යහනි ටිකටට තේරෙන්නේ නැහැ. ඒක අපිට නෑ දේ ඊළඟට. අපි නම් කියන්න කැමතියි මේ පළවෙනි දේශනාව තමයි මුළු මහත් බෞද්ධ දර්ශනයම මුළු මහත් සද්ධර්මයේ හරියාකාරව තේරුම් ගන්න උපකාර වන හෝඩිය වගේ. මොකද එහෙම කියන්නේ? මේ මූල පරියාය සූත්‍රයේ මේ මනසට අරමුණු වන හැම දෙයක් පිළිබඳව මුල් ආකාරය මුල් ආකෘතිය පෙන්වන්න කරන මූල පරියාය. එතකොට අන්න ඒක ඊළඟට මේ දේශනාව ඉදිරිපත් කරන ආකාරය කියමු. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ තියෙන නිකති නිදානයක් උක්කට්ඨානන්ති නගරේ සුභගවණේ හල්ගසක් මුල වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රශ්නයක් ඉදිරිපත් වුණ නිසා නෙවෙයි. වැදගත් කාරණයක් සංඝයා වහන්සේට ප්‍රකාශ කිරීම වශයෙන් මෙන්න මෙහෙම ආරම්භ කරනවා. සබ්බ ධම්ම මූල පරියායං වූ භික්ඛවේ දේශිස්සාමි. තං සුනාත සාදුකං මනසිකරෝත වාසිසාමි ආදී වශයෙන් මහණෙනි මම නුඹලාට හැම දෙයකම මුල් ආකාරය මුල් ආකෘතිය දේශනා කරනවා. මෙන්න මේ හැම දෙයකම මුල් ආකෘතිය කියලා කියන්නේ පින්වතුනි. දැන් අපි මනසට අරමුණු හැම දෙයක්ම ඒවා හිතට වැටහෙන ආකාරයක් තිබෙනවා. ඒ මූලික ආකාරය තමයි ව්‍යාකරණය තුල ගැබ් වෙලා තිබෙන්නේ. භාෂා ව්‍යවහාරය තුල මේ මනසට අරමුණු වෙන හැම දෙයක්ම යම්කිසි ව්‍යාකරණ රටාවකට අනුවයි ඉදිරිපත් වෙන්නේ.
අන්නේ ව්‍යාකරණ රටාව පිළිබඳව සාමාන්‍ය ධර්මයේ නොඇසූ පෘථග්ජන පුද්ගලයා දක්වන ආකල්පයත් රහත් බව නොලැබූ සීක පුද්ගලයා ආර්ය පුද්ගලයා දක්වන ආකල්පයත් රහතන් වහන්සේ දක්වන ආකල්පයත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වන ආකල්පයත් මේ මූලපරියාය සූත්‍රයේ විග්‍රහ කරනවා. එතකොට මේ එක් ඒ ප්‍රඥාප්තිය හෝ සංකල්පය කියලා කියමු. ඒවා පිළිබඳව ඒ කොටස් 4 දක්වන ආකල්ප 4ක්. නමුත් අපිට පුළුවන් මේක තුනක් කරගන්න. මොකද රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආකල්පයත් එකයි. ඒ කියන්නේ අරහත්ත්වයෙන් සමානයි. තථාගත සම්මා සම්බුදුරජාණන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් ප්‍රකට කරන නිසා ඒ ප්‍රධාන තැන දුන්නා. ඒ රහතන් වහන්සේගේ ආකල්පය තමයි රහතන් බුදුරජාණන් වහන්සේගේ තියෙන. එතකොට මේක ආකල්ප තුනක් හැටියට හඳුන්වන්න පුළුවන්. දැන් මේ සූත්‍රය ටිකක් තේරුම් ගන්නයි අපි මේ විග්‍රහ කරන්න යන්නේ. එතකොට අපි කිව්වා මේ සූත්‍රයේ තියෙන්නේ දැන් අපි සලකන්න පුළුවන් පෘථග්ජන පුද්ගලයා ලෝකයේ ව්‍යවහාර වෙන ව්‍යාකරණ රටාව දෙස බලන ආකාරයත් මේ ධර්මයේ හික්මෙන සීක නමින් හැඳින්වෙන්නේ සෝවාන් ඉඳලා අනාගාමී දක්වා ආර්ය පුද්ගලයන් ඒ ව්‍යාකරණ රටාව දිහා බලන ආකාරයත් රහතන් වහන්සේ බලන ආකාරයත් ඊළඟට ඒ ධර්ම ඒ සියලුම ධර්ම නියෝජනය කරන්න බුදුරජාණන් වහන්සේ මෙතන ධම්ම 24ක් ඉදිරිපත් කරනවා. ඒක බුද්ධ ඥාණයට ගැලපෙන ආකාරයට ඔක්කොම ධර්ම නෙවෙයි. දැන් යමකට නිදර්ශන දක්වනකොට ඔක්කොම දක්වන්න බෑනේ. නමුත් 24ක් දක්වනවා. ඒක කෙටියෙන් මෙන්න මෙහෙම සලක ගන්න පුළුවන්. පළමුවෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම 4. ඊළඟට භූත දේව පජාපති බ්‍රහ්ම ආභාසර සුභකින්න වේයඵල අභිභූ කියන සත්ත්ව කොට්ඨාස 8. ඊළඟට එතනම 12ක් තියෙනෝනේ. ඊළඟට තියෙනවා ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන ඒ අරූප තත්ත්ව ඒ 4. ඊළඟට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන 4. දුටුව ඇසුණ දැනුණ අන්තිමට කියවෙනවා ඒකත්ව නානත්ව සබ්බ නිබ්බාන කියන ප්‍රඥාප්ති 4. ওই විදිහට 24ක් මෙතන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඒ එක එකක් පිළිබඳව අන්න අර කියාපු කොටස් අපි දැන් කියමු කොටස් 3ක් දක්වන විවිධාකල්ප විග්‍රහ කරනවා. ඔන්න අපි එකක් නිදර්ශන ගත්තාම මේ පිනකට ඒ අනුව සලකා ගන්න පුළුවන්. දැන් මූලටම අපි කියවන්නේ මේ 24න් පළමුවෙන් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මහා භූත ධර්ම 4 බව. එයින් පඨවි ඔන්න පඨවිය ගැන සාමාන්‍ය ධර්මය නොදත් පෘථග්ජනයා ඒ පඨවි ගැන හිතන ආකාරය පඨවි පිළිබඳව මේ විදිහටයි දක්වන්නේ. ඒ පෘථග්ජනයා පඨවින් පඨවිතෝ සංජානාති. පෘථිවිය හැටියට හඳුන ගන්නවා. අර මුවා වතුර හඳුනාගත්තා වගේ. එහෙම හිතාගන්න. පඨවින් පඨවිතෝ සංජානාති. පෘථිවියයි හඳුනා ගන්නවා. පඨවින් පඨවිතෝ සංඤත්වා ඒ හැඳිනීම සංඥාව තුලින් මේ පඨවි සංඥාව ඇති කරගෙන ඊළාට මොකද්ද කරන්නේ? පඨවින් මඤ්ඤති. ආන්න මඤ්ඤනවාදන. පඨවියයි හඟි. එහෙම නැත්නම් පඨවියයි මඤ්ඤනා කරා. මානෙන් හිතාගනි. පඨවින් මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පෘථිවියෙහි යයි හඟි. පඨවිතෝ මඤ්ඤති. පෘථිවියෙන් යයි හඟි. පඨවින් මේති මඤ්ඤති. පෘථිවිය මගේ යයි හඟි. පඨවින් අභිනන්දති. පෘථිවිය පිළිබඳව සතුටු වෙයි. ඊළඟට බුදුරජාණන්සේ ප්‍රකාශ කරන පංකිසේ හේතු මොකද එහෙම හේතුව? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. මේ පෘථග්ජනයා යථා අවබෝධය නැති නිසා, පිරිසිඳ දැනගත්තු නැති නිසායි එහෙම කරන්නේ. ඔන්න එතකොට පෘථග්ජනයාගේ ආකල්පය. ඔන්න ඊළඟට සීක පුද්ගලයා පිළිබඳව මෙහෙම ප්‍රකාශ කරනවා. සීක ඒ කියන්නේ රහතුනි නැති ආර්ය පුද්ගලයා රහත් බව සඳහා හික්මෙන ඒ පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ පඨවින් පඨවිතෝ අභිජානාති. සංජානාති නෙවෙයි අභිජානාති. මොකද මාර්ගඵල අවබෝධය තුලින් සත්‍ය අවබෝධයක් මොහොතකට හරි ලැබුණා. මහා ඝනාන්ධකාර රාත්‍රියක විදුලි ගෙතීම තුලින් යමක් දකින්න වගේ නිවන දුටුවා යන්තමට. ඒක තුලින් යම් අවබෝධයක් ආව සංඥාවට වඩා ඉහළ. මේක යථා තත්ත්වය කියලා අභිජානාති. හැබැයි සම්පූර්ණ පූර්ණ අවබෝධය ඇවිල්ලා නැහැ. ඉතින් මෙහෙමයි කියන්නේ පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඥාය. පඨවින් ඔන්න 아무තු වචනයක් තියෙනවා. පඨවින් මාමඤ්ඤි. පඨවින් මාමඤ්ඤි. පඨවියා මාමඤ්ඤි. පඨවිතෝ මාමඤ්ඤි. පඨවින් මා අභිනන්දි. ඔන්න ඔය විදිහේ මා කියන වචනයක් යොදනවා. ඕක අටුවාවට ලොකු ගැටලුවක්. මොකද මේ මා කියලා කියන්නේ?
මේක නමුත් පැහැදිලි කාරණයක් මා කියන නිපාතයේ pāli භාෂාවේ දෙන්නේ ප්‍රතිෂේධාර්ථය. කියන්නේ වැළැක්වීම අර්ථයෙන්. ඔය මේ පිනතුන් තහලා තියෙන මා නිවත් ආභික්කම කියලා කියන්නේ. නොනැවත ඉදිරියට යව. අන්න මොකට හරි කරන්න එපා කියන එකට මා කියලා කියනවා. එතකොට මෙතන මේක තෝරු ගන්න බෑ අටුවාව. අටුවාව කියනවා මේක ආර්ය පුද්ගලයා මඤ්ඤණා නොකරනවත් නෙවෙයි කරනවත් නෙවෙයි. එහෙම නෙමෙයි මෙතන ගන්න තියෙන්නේ. මේ ආර්ය පුද්ගලයා සේක කියලා හඳුන්වන්නේ හික්මෙන තැනත්. ඒකට හික්මීමට අදාළ ඒ තැන ඒ ආර්ය පුද්ගලයා නිරන්තරයෙන් හිතට ඉදිරිපත් කරගන්නවා සංඥාවෙන් මිදුණ නමුත් අභිඥාව ලබාගෙන ඇති නමුත් පරිඥාව කියලා කියන පිරිසිදු දැනීම තාම ලැබිලා නැහැ. ඒ සඳහා හික්මෙන නිසා නිතර මතක් කරගන්න වෙනවා හික්මෙන සිද්ධ වෙනවා අර අභිඥාවට අනුව මඤ්ඤණා නොකරන්න. ඒක නිසා තමයි පඨවින් මාමඤ්ඤ කියන්නේ. පෘථිවියයි නොහඟුව. පෘථිවියයි කල්පනා නොකරව කියලා Tamanටම කියා ගන්නවා වගේ මා පඨවින් මාමඤ්ඤ. ඒ වගේම පෘථිවියෙහි යයි නොහඟුව. පෘථිවියෙන් යයි නොහඟුව. පඨවින් මා අභිනන්දි. පෘථිවිය පිළිබඳ සතුටක් ඇති නොකර ගන්න උත්සාහ කරනවා. අන්නේ ලක්වල අන්තිමට මොකද හේතුව? පරිඤ්ඤයං තස්සාති වදාමි. මොකද ඔහු විසින් පිළිසින දත යුතු නිසා. තව ඉදිරියට කරන්න තියෙන නිසා. ඔන්න එතකොට ඒ ආර්ය පුද්ගලයා පිළිබඳව. ඔන්න ඊළඟට අපි කිව්වා රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආකල්පයත් එක සමානයි. මෙහෙමයි තියෙන්නේ. අපි හිතමු රහතන් වහන්සේ කියන්නේ මෙහෙමයි. පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවිතෝ අභිඥාය පඨවින් නමඤ්ඤති. පඨවියා නමඤ්ඤති. පඨවිතෝ නමඤ්ඤති. පඨවින් මේති නමඤ්ඤති. පඨවින් නාභිනන්දති. පඨවින් නාභිනන්දති. ඒ කියන්නේ රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් අර කියාපු පඨවි කියන සංකල්පය පිළිබඳව අනුගමනය කරන්නේ මේ විදිහටයි. හිතට ඒක උන්වහන්සේගේ වැටෙන්නේ ඒ පිළිබඳව අභිඥා වශයෙන් එක තේරුම් අරගෙන තියෙන නිසා ඒවායේ ශූන්‍යත්වය පඨවිය යයි මඤ්ඤණා කරන්නේ නැහැ. පෘථිවියෙහි යයි මඤ්ඤණා කරන්නේ නැහැ. පෘථිවියෙන් යයි මඤ්ඤණා කරන්නේ. පෘථිවිය මගේ කියලා මඤ්ඤණා කරන්නේ. පෘථිවිය පිළිබඳ සතුටු ඇති කරගන්නේ. ඔන්න එතකොට ඒ අනුව හිතා ගන්න මේ එක් දැන් අපි කියවනේ 24ක් තියෙනකොට මේ එක් මඤ්ඤණා පිළිබඳව අර විදිහටයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ අන්තිමට කියනවා මේ දේශනාව ඉවර වෙන්නේ මෙහෙමයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන විශේෂයෙන් දක්වන්නේ උන්වහන්සේ තමයි මේ ධර්මයේ හෙළි කළ දුන්නේ. ඒක නිසා මේ විදිහට දක්වන්න හේතුව බුදුරජාණන් වහන්සේ අන්තිමට ප්‍රකාශ කරනවා. නන්දි දුක්ඛස්ස මූලන්ති විදිත්වා භවා ජාති භූතස්ස ජරා මරණ. දුකට මුල නන්දි නම් වූ සතුට වීමයි. ඒක නිසා යර එක කිසිම සංකල්පයක් පිළිබඳව අභිනන්දනයක් නොකරන්නේ. නන්දි දුක්ඛස්ස මූලං. සතුට වීම තමයි දුකේ මුල. මොකද සතුට වීම තුල තමයි භවයක් හැදෙන්නේ. ඒ භවය අර කියාපු විදිහට අංශේ බවට පරිවර්තනය වෙනවා. ඒක දුකට මුලයි. ඒ නිසා භවා ජාති ඒ නිසාම උපත ජරා මරණ ඔක්කොම එන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ සූත්‍රයේ දැන් අපි ටිකකට මේ පින්නොතන්ට තේරෙන අතෙමට ගත්තොත් ටිකකට හිතා ගන්න අර මුවා පිළිබඳ උපමාව අපි නිතර කතා කරලා තියෙනවනේ. මුවාට පෙනෙන අර ඒ දර්ශනීය මුවා වතුරේ කියලා හිතාගෙන ඒ ඔස්සේ දුවනවා. නමුත් යම් කිසි කෙනෙකුට ටිකකට හිතුණා නම් මේක වතුර නොවේයි මේ යම් කිසි කාලගුණික හේතුවක් නිසා අර මිරිඟුව දැක්කත් වතුරේ කියලා හිතුණත් වතුර නම් වෙන්න බෑ. අන්න ඒ විදිහට හික්මෙනවා. නමුත් අර සම්පූර්ණ පරිඥාව ඇති කෙනා අරමවත් හිතන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම දන්නවා ඒ ආකාරයෙන්. ඔය කෙටි උපමයේ නිදර්ශනයක් දැක්ුවේ. ඉතින් කොහොම හරි අටුවාව මේ ඔක්කොම පටලවාගෙන අටුවාව කල්පනා කරනවා අන්න අර මාමඤ්ඤ කියන එක. තේරුම් ගන්න බැරුව මේ දෙකට අතරේ කියලා කිව්වා. අපි කිව්වේ ඒකෙන් මේ හික්මීම කොටසක්. ඊළඟට තවත් පටලැවිල්ලක් හැදෙනවා. මේ සංකල්ප 24 අගටම තියෙන නිබ්බාන කියලා එක. අන්න ඒක තේරුම් කරන්න ගියාම තමයි ලොකු පටලැවිල්ලකට වැටෙන්නේ. ඇයි මේ නිබ්බාන එක සතුටු වෙන්න බැරි නම් අපි කොහොමද නිවන් දකින්නේ? එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා කියනවා මෙතන මේ කියවෙන නිබ්බානේ මේ අපේ නිබන නෙවෙයි අන්‍යාගමිකින්ගේ නිබන. ඔහොම කියලා මේ බුදුරජාණන් වහන්සේ මුළු මහත් භාෂා ව්‍යවහාරයට මෙල්ල කළ ප්‍රහාරයෙන් නිබ්බාන කියන වචනේ බේර ගන්න අටුවාචාරින් වහන්සේලා උත්සාහ කරනවා. නමුත් ඒක නිෂ්ඵල ප්‍රයත්නයක්. මොකද හේතුව නිවන පිළිබඳව මඤ්ඤණා කරන තාක් නිවනෙහි නිවන මගේ කියලා නිවන පිළිබඳව සතුටු වෙන තාක් නිවන ලැබෙන්නේ නැහැ. මේක කෙනෙකුට පුදුම වෙන්න පුළුවන්. අපි මේ කවුරුත් නිවන්නේ බලාගෙන ඉන්නේ.
ඉතින් නිවන ගැන සතුටු වෙන්නේ නැත්නම් මොකක් ගැන සතුටු වෙන්නේ? ඕකම තමයි අටුවාචාරින්ටත් ප්‍රශ්නේ. නමුත් මෙතන තාමත්ම ගැඹුරු කාරණයක් තියෙන භාෂා ව්‍යවහාරය පිළිබඳව. ඒක ටිකක් තේරුම් කරන්න අපි නිදර්ශනයක් දෙමු ශාසන ඉතිහාසයෙන්. මේ පින්නතුන්ට කලින්ත් අපි අවස්ථාවක යම් ප්‍රමාණයකට දේශනාවකදී විග්‍රහ කළා. ශාසනීය වාර්තාගත වෙල කාරණයක්. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රථම සංගායනා අවස්ථාව වෙනකොට ධර්ම විනය සංගායනා කරන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500 නමක් තෝරා ගැනීමේදී ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා. මොකද මේ ධර්මීය විනය හොඳට ධර්මීය ඔක්කොම කටපාඩම් කරගෙන තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ තාම රහත් වෙලා නැහැ. ඒක නිසා 499 නමක් තෝරගත්තා. ගැටලුවක් තියෙනවා ආනන්ද හාමුදුරුවෝ නොගෙනත් බෑ ගන්න අරගෙනත් බෑ. රහත් නොවි නිසා ගන්න. ඊට අන්තිමේදී කොහොම හරි අගතියට යන්නේ කියලා තෝරගත්තා. නමුත් මෙහෙමයි සඳහන් වෙන්නේ පොතපත. සංගායනාවට කලින් දවසේ රහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වලු "ඇවැත්නි දැන් හෙටයි අපේ සංගායනාව. ඉතින් රහත් නොවි සංගායනාවට යන්නේක හොඳ නෑ. ඒක නිසා අප්‍රමාද වන්න" කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් දැන් මේ පින්නන්ට හිතුනොත් ටික අපි හිතමු දැන් මේ විභාගේ ළඟයි කියලා. හෙට විභාගය කිව්වහම කොහොමද? දන්නවනේ ඒවට මේ විභාග පාස් කරපු පින්නතුන් දන්නව ඇතිනේ. සමහර විට ඒවට දඟලපු හැටි. අන්න ඒ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැඩිව වීරිය අධිෂ්ඨාන කරගෙන කායගත සතිය අධිෂ්ඨාන කරගෙන එතන කියවෙන්නේ රැයේ වැඩි කාලයක්ම සක්මණේ භාවනා කරමින් හිටියා. ඊළඟට මේ විදිහට සඳහන් වෙන්නේ ඒ වෙහෙස නිසා හෝ එළිවෙන යාමේ හිතුවා මම දැන් ටිකක් හැතපෙන්න ඕන කියලා ගිහිල්ලා ඇඳේට නැමිලා පාදක ඉසුණා. කොට්ටේ තාම හිසට ආවේ නැහැ. ඒ අතරතුර සියලු කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. මේක තුල තියෙන ධර්මතාව එක එක්කෙනා එක එක විදිහට විග්‍රහ කරනවා. ආටුවාචාර්ය වහන්සේලා කියනවා දැන් මම වීර කරන වැඩි වීර සම කර ගන්න ඕන කියලා හිතුවා කියලා. එහෙම නෙවෙයි මෙතන යම්කිසි සියුම් ධර්මතාවක් තියෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට නිවන පෙනුනේ සංගායනාවට ඇතුල් වීමේ සර්ටිෆිකේට් එකක් හැටියට. සහතික පත්‍රයක්. එතකොට නිවන සර්ටිෆිකේට් එකක් කරගත්තා. නේද? නිවන දෙයක් කරගත්තා. සියල්ලම අතහැරීමෙන් ලැබෙන නිවීම පෙන්눔 කරන වචනය අල්ලගත්තා. නිවන. එතකොට මම නිවන් දකින්න ඕන කියන ඒ මට මදිකමක් රහත් නොවි යන්නේ එතනම මානය තියෙනවා. ඊළඟට දැඩි වීරිය අධිෂ්ඨාන කර එතන උද්ධච්චය තියෙනවා. නිවන අර විදියට මඤ්ඤණා වශයෙන් දෙයක් කරගත්තා. නිවන දෙයක් කරගත්තා. එතන අවිද්‍යාව. ඔන්න ඒක නිසා තමයි උන්වහන්සේට එච්චර වීර්ය කරලා බැරි වුණා නිවන් දකින්න. නමුත් මොකද්ද වුනේ? අර ඉරියව් හතරටනේ අදිෂ්ඨාන කර වීර්යය. සමහර විට ඇඳේ ආන්ති වුණා නම් ඒත් වීර්ය කරන්න ඉඩ තිබුණා. භාවනා කරන්න ඉඩ තිබුණා. නමුත් යම් කිසි ධර්මතාවක් අර උන්වහන්සේගේ දැන් ඉරියව් අතරින් දැන් ඉරියව් අතර තියෙනවා සංදි කියලා එකක්. ඉරියාපත සංදි. ඒ ඉරියව් සංදි ගැන උන්වහන්සේත් කලින් හිතුවේ නැතුව ඇති. දැන් මෙතෙන්දී ඉරියව් සංදියේදී දන්නේම නැතුව විරාමයක් විරාමයේ තුල උන්වහන්සේට වැටෙන්නේ නැති සමහර විට අපෝයි මම මේ මොකද්ද මේ නිවන දෙයක් කරගත්තනේ. ඒ සමහර විට සිළු මොහතක අවබෝධයෙන් නැති මේ මම මේ දඟලන්නේ මොකටද? අතහැරීමනේ නිවන කියන්නේ. අන්නේ අවබෝධය ආව නිසා උන්වහන්සේ ඒ අවස්ථාවේ රහත් වුණා කියන එක අපිට හිතන්න තියෙනවා. දැන් අපි සමහර වෙලාවට නොයෙකුත් උපමා දැක්වුවා ඔය කතාව කියනකොට මීට කලින් අවස්ථාවේ ඔය දැන් බොහොම හදිසියේ ගමනක් යන කෙනෙක් හතරමං සංදියට ආවහම කොච්චර ඉක්මන්කම තිබුණත් එතෙන් ටිකක් වාහනය ටිකක් හෙමින් යවන්න සිද්ධ වෙනෝනේ. හෙමින් අන්න ඒ වගේ මෙතෙන්දී ඉරියාපත සංදියේදී ආනන්ද සානන්දට විරාමයක් ලැබුණා. ඒක තුලයි අපිට හිතා ගන්න තියෙන්නේ. ඒකට අන්නේ නිවන පිළිබඳව නිවන පවා ඒ විදිහට සතුටු වෙන්න දෙයක් නෙවෙයි. මමයි කියලා ඒක මමත්වයේ තියෙනෝනේ. ඉතින් දැන් මේ කියාපු කාරණේ සමහර විට පැහැදිලි නොවෙන්න පුළුවන්. ඒකට අපි තව අර කිව්වා වගේ ගමේ ගොඩේ නිදර්ශනයක් දෙමු මේ පින්නතුන්ට. දැන් අවුරුද්ද ළඟයි නේද? දැන් ඊළඟට අවුරුදු ක්‍රීඩාවල එකක් තියෙනවා කනා කලේ බිඳීම කියලා. දන්නව නේද? කනා කලේ බිඳීම. එතකොට අන්න ඒ වගේ කලයක් බිඳින්න නැතත් අපි මේ පොඩි උපමාවක් දෙනු ටිකක් ඒකට සමාන. දැන් මේ පින්නතුන් කලින් දකින්න නැති මේ විත්තියේ යහපොනේ තියෙන නිබ්බාණං පරමං සුඛං කියලා ලස්සනට ලියලා තියෙනවා අපේ මේ කලාකාර මහත්තයෙක්. නිබ්බාණං පරමං සුඛං. ඕකනේ අපේ ඉලක්කය නේද? නිබ්බාණං පරමං සුඛං. එතකොට අර බිත්තියේ තියෙන නිවන. දැන් මම මෙතන ඉන්න ඔය පොඩි උපාසක මහත්තයෙකුගේ සිල් රෙද්දෙන් S2 බැඳලා මේ පිරිසට බිත්තියේ දෙපැත්තට වෙන්න කියලා මෙතන ඉඳලා ඒ උපාසකුන් හැට යන්න පාර හරි ගස්සලා මම ටිකකට හිතන්න මෙහෙම අර ඒ උපාසක මහත්තයාට මම කියනවා දැන් හැරෙන්න නිවන පැත්තට. දැන් නිවනනේ ඕන කරන්නේ. නිවන පැත්තට හැරෙන්න. හැබැයි දැන් ඇස් වහලා තියෙන්නේ. අඩියක් ඉස්සරහට තියන්න.
තියුවා. මං කියන හැටියට කරන්නත් ඕන. ඊළඟ අඩිය තියුවා. ඊළඟ අඩිය තියුවා. ඊළඟ අඩිය තියුවා. ඔහොම තියාගෙන යනවා. මම අනිත් අය බලාගෙන ඉන්නවා. දැන් ඔන්න බිත්තිය ළඟටම ආවා. මේ උපාසකුන් නැහැ දන්නේ නැහැ බිත්තිය ළඟට ආව බව. හැබැයි මම කියනවා තවත් පියවරක් ඉස්සරහට තියන්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මොකද්ද එතකොට වෙන්නේ? අර උස්සපු කකුල ආපස්සට හරවන්න වෙනව නේද? මේ උපමාවක් කියන්නේ ගැඹුරින් කල්පනා කරගන්න මේක කලයේ බින්දනවා වගේ. ඇත්ත වශයෙන් මේක හරියට තේරුම් ගත්තොත් අර සංස්කාරات කලයට උපමා කරලා තියෙනවා. සංස්කාර ඒ කලයේ බින්දන්නත් පුළුවන්. සංස්කාර කලයේ බින්ද ගන්න පුළුවන් මේ කාරණේ හරියට තේරුම් ගත්තොත්. මේ කියන්නේ අර නිබ්බාන කියන වචනය ඒක ඉලක්කය කරගත්තේ ඉලක්කය අල්ලගන්න නෙමෙයි ග්‍රහණය කරන්න නෙමෙයි. ඒක විනිවිද යන ඉලක්කයක්. නිබ්බාන කියන වචනේ එතකොට එතෙන්දි මඤ්ඤණාව අතහරින්න ඕන. එතෙන්දි අර හිත මඤ්ඤණාවේ මුදා ගන්න ඕන. ආපස්සට හැරෙනවා කියලා කියන්නේ මොකද? තව ටිකක් විග්‍රහ කරනවා නම් දැන් ඒක තව මීට කලින් අපි අවස්ථාවල පෙන්නලා තියෙනවා. ඔය මේ පින්නතුන්ට ඇඟිලි ගැනලා ගන්නපු කාරණේ තියෙනවනේ නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඒ වයේදී ආයිත් මතක් කරගත්තොත් ඒ ගැන්න ඇඟිලි පහ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මනසිකාරයේ ළඟ තමයි පස්ස තියෙන්නේ. හරි නේද? මාපට ඇඟිල්ල ළඟ නේද මේ දබර ඇඟිල්ල තියෙන්නේ. දබර කාර්යය තමයි පස්ස. එතකොට මේ ලොකුම දබරයේ තියෙන්නේ මානසිකාරයත් පස්සයත් අතරේ. ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ මානසිකාරය ගැන අපි නොයෙකුත් විදිහට විග්‍රහ කරා. මේ බුදුරජාණන් වහන්සේ මේ නිවන පිළිබඳ මේ මුළු මහත් විඥානය පිළිබඳ මායාව හෙළි කරගන්න. බුදුරජාණන් වහන්සේ ගත්තු මැදුම් පිළිවෙත විග්‍රහ කිරීමේදී අපි පෙන්눔 කරා. ඒකටත් ලෞකික උපමාවක් අපි උපකාර කරගත්තා. දැන් සමහර නඩු තියෙනවා. මිනි මැරුම් නඩු, හොරකම් නඩු. සාකිකාරයෙක් නැති අවස්ථාව. එතකොට මොකද්ද කරන්නේ? විත්තිකාරයෙන්ගෙන් එක්කෙනෙකුට සමාව දීලා උසාවියේ සාකිකාරයෙක් කරගෙන රජයේ සාකිකාරයෙක් කරගෙන කතාව අහගන්නවා. අපි පෙන්눔 කර බුදුරජාණන් වහන්සේත් කළේ ඒ වගේ දෙයක්. මේ නාම ධර්ම පහෙන් මානසිකාර්ය මේ සංසාරේ අපි අරගෙන ආවේ අයෝනිසෝ හැටියට. අයෝනිසෝ මානසිකාර්ය හැටියට. ඒ අයෝනිසෝ මානසිකාර්ය තුල තමයි අර මුවාර මිරිගෝස්සේ දුවන කවදාවත් කෙලවරක් නැහැ. අයෝනිසෝ මානසිකාර්යය කවදාවත් කෙලවරක් නැහැ. දුවන්න තව මිරිගුව වතුර වගේ පේන එක ඉස්සරහට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මානසිකාර්යය යෝනිසෝ කරගත්තා. මොකද යෝනිසෝ කියන්නේ? යෝනි කියන්නේ යමක් හටගන්න තැන ප්‍රභව ස්ථානය. මේ පැත්තට හැරෙන්න කිව්වා. මේ පැත්තට හැරිලා. ඒකට මේ පැත්තට හැරෙනකොට මොකද්ද කරන්න වෙන්නේ? දැන් අරක මුවා වතුරේ කියලා හිතාගෙන මම වතුර බොන්න කොච්චර හොඳද වතුර මම හොඳ ලස්සනට තියෙන වතුර තියෙනවා එහෙම හිතා ප්‍රපංච කර යනවා. මෙතෙන්දී අර යෝනිසෝ මනසිකාර්ය තුලින් යෝගාවචරය දැන් හිතන්න යෝගාවචරය කරන්නේ මොකද්ද? අර විදිහේ ප්‍රපංච වලින් මිදලා විතර්කත් කල්පලා ඇරලා සංඥාවිනුත් මිදලා වේදනාවිනුත් මිදලා ඔන්න ස්පර්ශය ළඟට ආවට පස්සේ අන්න එතන තමයි අර පිටිය ඉස්සරහට ආවා වගේ වෙලා. මානසිකාර්ය කියන වචනේ විග්‍රහ කරලා බැලුවොත් මානස කියන්නේ හිත ඇතුලේ. කාර කියන්නේ ක්‍රියාව. මානසිකාර්ය හිත ඇතුලේම කෙරෙන ක්‍රියාව. ඇත්ත වශයෙන්ම මේ මානසිකාර්ය තමයි ඔක්කොම ප්ලෑන් එක ගැහුවේ සංසාරේට. මානසිකාර්ය කියන්නේ හිත ඇතුලේ කෙරෙන වැඩක්. අපිට ඒක තේරෙන්නේ නැහැ. හිත ඇතුලේ කෙරෙන වැඩේට උපකාර කරගන්න අරමුණ අපි ඉස්සරහට දානවා. එතකොට ඒ ටික තමයි බුද්ධ වචනේ හැටියට පළමුවෙන්ම අපි මේ කවුරුත් ධම්මපදයේ කියවලා තියෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. ලෝකයා හිතන්නේ අනිත් පැත්තට. ලෝකයාගේ ධම්මපදයක් ලියුවනම් ලියන්නේ ධම්ම පුබ්බංගමෝ මනෝ. ධර්මයේ ඉස්සෙල්ලා දේ ඉස්සරහ තියෙන්නේ. මනස පස්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න මනෝ පුබ්බංගමා ධම්ම. මනෝමය කියලා කිව්වා. මනසින්මයි මේ දේ හදාගත්තේ. අන්න මනසින්ම හදාගත්තු දෙයක් බව ආනන්ද හාමුදුරන්ට වැටහුණා. මේ නිවන කියන වචනය ඒක මේ ඉලක්කයක් පමණයි සංකේතයක් පමණයි. නිවන කියන එක සංකේතයක් පමණයි. සියල්ල අතහැරීම. දැන් බලන්න නිවන කියන එකට තවත් වචන රාශියක් මේ පිනතුන් අහලා තියෙනනේ අපේ නිවන දේශනා සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කය විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ එක එක වචනයක් ගත්තත් ඇති. සබ්බ සංඛාර සමත කියන්නේ සියලු සංස්කාර සංසිඳ වීම. එතකොට අතන තියෙන සංස්කාරයක් නේ. මම දැන් කොහොම හරි මේ සහතික පත්‍රය අරගෙන යන්න එපා කවුන්සිලරට යන්න ඕනේ කියලා හිතෙනවා. එතන සංස්කාරය. එතකොට සියලු සංස්කාරය අතහැරියේ නෑනේ. සබ්බූපදී පටිනිස්සග්ගෝ මේ මගේ පංච උපාදානස්කන්ධයෙන් මම අරගෙන ගිහිල්ලා අතන වාඩි කරගන්න ඕන කියලා. ඊටන් උපදී අතහැරියේ නෑ. ඔන්න ඔය විදිහට කන්නාවත් ඇතෑරියේ නෑනේ. අන්න ඒක නිසා අපිට හිතා ගන්න තියෙන්නේ නිවන කියන වචනය තියෙන්නේ
සියල්ලම අතහැරීම ලැබෙන නිවීම හගුණ පදයක් පමණයි. නමුත් ලෝකයා ඒක ග්‍රහණය කරනවා. ඒක වචනයක් නිසා. අන්න ඒකයි අපි කිව්වේ භාෂා ව්‍යවහාරයේ තියෙන මුලාව තුලයි ලෝකයා ජීවත් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කදිමට පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපේ අටුවාචාරින් වහන්සේලා ඇතුළු අපිට කියන්න සිද්ධ වෙනවා. මේ මුළුමහත් මේ බෞද්ධ නිකායන් රාශියක්ම මේ භාෂාවේ පිළිබඳ මේ බුදුරජාණන් වහන්සේ දක්වපු මේ පුදුමාන්තමේ දර්ශනය තේරුම් නොගැනීම නිසා අන්න අර මුලාවට වැටිලා ආයතරාත්ම පාරේ ගිහිල්ලා තියෙනවා. නමුත් මෙතන අපි පෙන්නවා එතකොට ඔන්න මානසිකාරයේ එතකොට මනසේ අරමුණ දෙයයි. මෙතෙන්දී මනසට එන අරමුණ නිබ්බාන. ඉතින් මේ නිවනත් මේක වචනයක් පමණයි කියලා ඒ අවබෝධයේ එක්කම මොකද්ද වෙන්නේ? මනෝ විඥානයකින් දාබහිනු. අපි කිව්ව විඥානය කියලා කියන්නේ දෙකක් වෙන් කර ගැනීමයි කියලා. කොහොමද දෙකක් වෙන් කරගන්නේ? මේක මනසින්ම හදාගත්තා නම්. මනසින්ම හදාගත්තයි කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධය එනවත් එක්කම වෙන් කරගන්න බැරි අවස්ථාවක් එනවා. විඥානය එතනම නිරුද්ධයි. තේරුම් ගන්න බලන්න මේ පින්නතුන් විඥානය කියලා කියන්නේ දෙකක් වෙන් කිරීමනේ. අසත් රූපයක් වෙන් කරගත්තු තැනනේ මුවාට අතන වතුර පේන්නේ. මෙතන මම වතන වතුර. මෙතන පරතරය. අයිත් තියෙන දෙකයි මැදයි කතාවට. දෙකොණයි මැදයි කතාවට. දෙකොණක් ඇති තැනක් තමයි මැදක් තියෙන්නේ. මෙතන මම වතුර අතන මේ පරතරය ගෙව්වට පස්සේ මට වතුර ගන්න පුළුවන්. වතුරට ලං වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ලෝකයා හිතන්නේ අරමුණ ඉස්සරහට දාන්න. අරමුණ ඉස්සරහට දාන්න. ඉස්සරහට දාලා මෙතන මම අතන අරමුණ. ඔන්න ලෝකයාගේ චින්තනය. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ විදිහට ඒ චින්තනය නෙමෙයි මෙතන තියෙන්නේ. මේ මඤ්ඤණාව තුල. මඤ්ඤණාව කියන්නේ අරක දෙයක් කරගත්තා. පඨවි දෙයක් කරගත්තා. පඨවි ආපෝ තේජෝ පමණක් නෙවෙයි. ඒ මහා සබ්බධම්ම මූලපරියාය සූත් ඒ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ අන්තිමට දැන් අපි කියවනේ 24ක් තියෙනවා. එක ප්‍රඥාප්තියක්වත්. දේව භූත පජාපති. දැන් අර බ්‍රහ්මයෝ පවා නිත්‍ය කියලා හිතාගත්තු බක බ්‍රහ්මයාට අන්තිමට මෙල්ල කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒගොල්ලෝ දීර්ඝ කාලයක් හිටිපමණින් ඒගොල්ලෝ මානින් නැති කරගත්ත අපි සදාකාලිකයි කියලා. ඊළඟට මේ සත්ත්ව කොටස්. ඊළඟට ditta sutta mutta විඤ්ඤාත බාහ්‍ය සූත්‍රයේ ගැන මේ පිනතුන අහලා තියෙනවා. බාහ්‍ය දාරුචීය තාපසතුමා ඒක ඒ හික්මීම හරි වේගයෙන්ම කරා. දුටු මතින් නැවතුණා. නමුත් අපි දුටුව පුටුවක් කරගන්නවා. දුටුවෙන් නවතින්නේ නැහැ. ඒක පුටුවක්. අපිට ඉඳ ගන්න පුළුවන්. අන්න ඒ වගේ. අරකට ඇසුන මත නැවතින ඒක සංගීතයක් නේ. හොඳ සංගීතයක්. අන්න එහෙම අපි දෙයක් කරගන්න ඕන. ඔය දෙයක් කර ගැනීම තුලයි සංසාරේ නැදෙන්නේ. ඒ දෙයක් කරගත්තු හැටියෙම අනිත්‍යතා දිය රැලි වලට වැටිලා ඊළඟට ඒක අංශේ බවට පත්. උතනමයි සංසාරයේ ශෝකාන්ත නාට්‍ය. භවයේ ශෝකාන්ත නාට්‍ය උකයි. දෙයක් නැහැ දෙයක් කරගත්තු හැටි ඒක අන්තයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒකයි අපි කිව්වේ මේ අර නාසිසග්ගේ ප්‍රේම ජවනිකාව වගේ මේ සංසාරේ අපි කරලා තියෙන ආත්ම ස්නේහයෙන් අවසාන මොහොතේ අපි අල්ල ගන්නවා. මොකක් හරි අල්ල ගන්නවා. ඒකම තමයි ඊළඟට මව් කුසක අර විදිහට ආයිත් නාම රූප විඥාන පටලවිල්ල යනවා. ජෝයිඩින්ග කියන්නේ මේ කරේ. ඉතින් ඊළඟට ඕන කෙනෙකුට ආයිත් අහන්න පුළුවන්. හැබැයි ඉතින් නිවන ගැන සතුටු වෙන්න බැරි නම් මේක මොන නිවනක්ද? නිවනක් වැඩක් නෑ වගේ පේනවනේ. නිවනත් මෙච්චරත් ලබාගෙන එකත් එක ගැන සතුටු වෙන්න බැරි නම් මොකද්ද මේකේ ඇති වැඩේ කියලා හිතන්න පුළුවන්. අපි විතරක් නෙවෙයි අර කකුද කියන දේව පුත්‍රයෙකුත් එහෙම හිතුව බව අපට පේනවා. එක් සූත්‍රයක තියෙන සංයුත් සංගයේ බුදුරජාණන් වහන්සේ අංජනවනේ මිගදායේ වැඩ වාසය කරන අවස්ථාවක මහරාත්‍රියේ කකුද කියලා දේව පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ උපේක්ෂාවෙන් වැඩ ඉන්න නිසා වෙන්නේ නැති ඇහුවා. නන්දසි සමන මහාන ඔබ සතුටු වන්නේ නේද? ඒක බුදුරජාණන් වහන්සේ ආන කිං රද්ධාවද මොකක් ලබා ගත්තද? ඊළඟට අහන තේනයි සමනන්න සෝජති. එහෙනම් මහාන ඔබ දුක් වෙනවද? දුක් වෙනවද? කිං ජීතාවද මොකද නැති උනේ? තේනයි සමන නේව නන්දසින සෝජති. එහෙනම් මහාන ඔබ සතුටු වෙන්නෙත් නැහැ දුක් වෙන්නෙත් නැහැ. එහෙමයි කියලා කිව්වා. ඔන්න ඊළාට ගාථා පෙළක් ඒකම යනවා. අර දේවතාවා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ මේ සිටින්නේ මේ සසර ගැන මේ පරිද්ද ගැන කලකිරීමකට අරතියකින්ද මෙහෙම ඉන්නේ සතුටක්වත් දුකක්වත් නැතුව. එතකොට බුදුරජාණන් වහන්සේ කියේ හොඳ වටිනා ගාථා ප්‍රකාශ කරනවා. අගජාතස්ස වේනන්දි නන්දි ජාතස්ස වේයගං ආනන්දින් අනිඝෝ බික්ඛෝ එවං ඥානාහි ආවුසෝ. අගජාතස්ස වේනන්දි දුකටපත් වූ කෙනාටයි සතුටින් වැඩක් ඇත්තේ. සතුටටපත් වූ කෙනාටයි දුක තියෙන්නේ. නමුත් භික්ෂුව නන්දි අග කියන දුක සතුට දෙකෙන්ම නිදහස් වුණු උපේක්ෂාසුවේ. ඒක නිසා තමයි දැන් මේ පිණුතු පොතේ උත්හාර තියෙනවා නිවන අවේදිත සුඛයක් කියලා. කියන්නේ මොකද වේදනා තුනම බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒක දුකක් හැටියට. ඒක නිසා දැන් ඒ ඩිංගෙන් අනිත් හරිය හිතා ගන්න. ඒකට මේ නිවන කියන එක අර වගේ අල්ලගන්න දෙයක් නෙවෙයි. නමුත් ඒක ඉලක්කයක් හැටියට. ඉලක්කය මේක අල්ලගන්න ඉලක්කයක් නෙවෙයි. ඒක සඳහා වීර දැරීම තුලින් අන්තිම අවස්ථාවේ උඩු යටු කිරුමීමක් වගේ වෙනවා. උඩු යටු කිරුමීමක් වගේ වෙනවා. අවසාන අවබෝධය. ඒකට කියනවා දැන් ඒක නිසා තමයි අනාගාමී පුද්ගලයන් සඳුන්වන්නේ
ධම්ම රාග ධම්ම නන්දි කියන එක තියෙනවා. ඒ නිවන කියන එක තමයි හිතේ බලපෑම. නමුත් ඒකටත් ඇල්මක් තියෙනවා. ඒක නිසා තමයි සියලු දුක් කෙලවර නොකර ඊළඟට සුද්ධාවාස වල උත්පත්තිය ලබන්නේ. තේනේව ධම්ම රාගනේ තාය ධම්මනන්දිය. ඒ ධම්ම රාග ධම්මනන්දි කියන එකයි අන්තිමට අතහරින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තියෙනවා ආජානන්තේහි ධම්මාපි. දැන් මේ සින්නතුන් කොටිකුත් අහලත් ඇති. මේ ධර්මය උපමා කරලා තියෙන්නේ නිත්තරණත්ථාය නෝඝානත්ථාය පෞරකට උපමා කරලා තියෙනවා. ඊතර වීම සඳහා මිසක් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. ඒ වගේම ප්‍රකාශ කරලා තියෙනවා ආජානන්තාහි ඉතේහි භික්කවේ ධම්මාපි වෝ පහතබ්බා පගේව ධම්මා. ධර්මය හරියට තේරුම් ගත්තනම් ධර්මයට අතහරින්න ඕන. අධර්මයේ පමණක් නෙවෙයි. අන්න එතකොට ධර්මයට අදද්දය තමයි නිබ්බාන කියන්නේ. ඒකත් යම් වෙලාවක අතහරින්න සිද්ධ වෙනවා. මොකද මේකේ ප්‍රායෝගික අර්ථයක් සඳහා විතරයි මේ භාෂාව පාවිච්චි කරන්නේ. ග්‍රහණය කිරීමට සඳහා නෙවෙයි. අන්න ඒක ග්‍රහණය කර හැටි එතන අමාරුවට වැටෙනවා. ඔන්න ඔය ඩිංගා එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඉතින් අපි මේ නොයෙකුත් උපමා වලින් කිව්ව කතන්තරේ තුල තවත් ගැඹුරක් තියෙනවා. සූත්‍ර අතර දකින්න ලැබෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ නැති වුණාට පස්සේ ආනන්ද සාමණේරට ලොකු තැනක් ලැබිච්ච බව පේනවා. රහත් වෙච්ච මෙහෙණින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා තමන්ගේ රහත් බව ප්‍රකාශ කරන්නේ ආනන්ද හාමුදුරුවෝ. ඒක නිසා ආනන්ද හාමුදුරුවෝ දේශනා කළ විශේෂ සූත්‍රයක් තියෙනවා. ගෝසිතාරාමේදී තමන්ගේ සංඝයා වහන්සේලාට හිතවත් සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මෙහෙම යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් තමන්ගේ රහත් බව ඇවිල්ලා මා ඉදිරියේ ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන්නේ අංග 4කින් එකකින්. චතුහි අංගී. අංග මෙන්න මෙහෙමයි දක්වන්නේ. ඒ භික්ෂුව හෝ භික්ෂුණිය මෙන්න මේ විදිහට එක්ක ඒ ප්‍රතිපදාවේ ගිහිල්ලා තියෙනවා. සමත පුබ්බංගමං විපස්සනා භාවි. ඔන්න පළවෙනි එක. සමතේ පෙරටු කරගෙන විපස්සනා වඩනවා. එහෙම විපස්සනා වඩාගෙන යනකොට යම් වෙලාවක අර මාර්ගයේ අලෝකතර මාර්ගයේ පහළ වෙනවා. ඒක දිනු කර ගැනීම තුලින් අසංයෝජන ප්‍රහීන කළා රහත් වෙනවා. අනුසය නැති කළා රහත් වෙනවා. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය විපස්සනා පුබ්බංගමං සමතං භාවි. විපස්සනා පෙරටු කරගෙන සමතේ වඩනවා. එහෙම කරගෙන යනකොටත් ඇතම් භික්ෂුවකට ඕ භික්ෂුණියකට යම් අවස්ථාවක අර අනුසය සංයෝජන ආදී ගෙවා දාන්න පුළුවන්. තුන්වෙනිව දක්වන්නේ යුගනද්ද ක්‍රමය. සමතං විපස්සනං යුගනද්දම් භාවි. සමතයක් විපස්සනාත් එක සැරේට. එකට වඩනවා. එහෙම වඩලත් අර විදියට ගන්නවා. ඔන්න දැන් හතරවෙනි එක කියන්නේ මේ විශේෂම කාරණේ. හතරවෙනිව දක්වන අමුතුම දෙයක්. ඒක බොහෝ දෙනාට දැන් ගැටලුවක් වෙච්ච එකක්. ඒක අමුතු මේ විදියට දක්වන්නේ ඕනේ යම් කිසි භික්ෂුවකට කගේ හිත ධම්මුද්ධච්ච විග්ඝහිත මානසං හෝති. අමුතු වචනයක් එතන කියන්නේ. යම් කිසි භික්ෂුවකට ධම්මුද්ධච්ච විග්ඝහිතං මානසං හෝති. ඒ භික්ෂුවගේ හිත සිතිවිලි වලින් උද්ධච්චයට ගිහිල්ලා එතන මහා විග්‍රහ තත්ත්වයක් ඇති වෙලා හිතක් තියෙනවා. නමුත් ඊළඟට හෝති කෝසෝ සමයෝ. නමුත් යම් වෙලාවක් තියෙනවා ඒ භික්ෂුවට හිත තැන්පත් වෙනවා, සංසිඳෙනවා, සමාධිගත වෙනවා. අන්න එතකොට මේ මාර්ගය පහළ වෙනවා. මේ මාර්ගය දිනු කරගෙන ගිහිල්ලා අරහත්ත්වයටපත්. මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේ දක්වන්නේ නැත්තේ තමන්ගේ ප්‍රත්‍යක්ෂය. එච්චරයි කියන්නේ. තමන් අද්දුටුවා අමුතු ක්‍රමයක්. සාමාන්‍ය රීතිය සමතේ පෙරටු කරගෙන විපස්සනා වඩනවා. විපස්සනා පෙරටු කරගෙන සමතේ වඩනවා. එහෙම නැත්නම් මේ දෙකම එකට වඩනවා. මේක බොහෝ දිනාට ගැටලුවක්. මෙතන මේ අපිට හිතන්න තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ තමන්ගේ අත්දැකීම තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්ත මෙහිමත් අවස්ථාවක්. මොකද අන්න අර ඒ උද්ධච්චකම නිසා නිවනට දැඩි ඕනකම නිසා අනිත් ඔක්කොම සම්පූර්ණයි. නමුත් ඒ ටික අඩු. ඒ ටික යම් වෙලාවක ඒක අහවල් වෙලාවට කියලා නෑ. යම් වෙලාවක හිත සමාධිමත් වෙනවා, තැන්පත් වෙනවා. අන්න එතකොට මාර්ගය පරවහන. ඕකෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ ධර්මයේ ගැඹුර මේ එක මේවා නොතේරුම නිසා තමයි අපි මෙච්චර තේරුම් කරන්නේ. මොකද නිවන පිළිබඳව මහා විකෘත මතිමතාන්තර දෘෂ්ටි රාශියක් මේ ලෝකයේ පවතිනවා. ඇත්ත වශයෙන්ම මට සමහර වෙලාවට කියන්න සිද්ධ වෙනවා බුද්ධ කාලේ හිටි බමුණන් දැනගෙන හිටියා බුදුරජාණන් වහන්සේ මොනවද කතා කරන්නේ කියලා. මේ කාලේ ඉන්න මිනිස්සු මේ සමහර විට මම කියන්න ඕනේ නෑ බොහෝ දිනාටත් වැඩිය. මොකද බමුණන් හරියාකාරම දැනගත්තා කිසිසේත් බුදුරජාණන් වහන්සේ භවයට ආවඩන විදිය දෙයක් නෙවෙයි මේ නිවන දැක්වෙන්නේ. භව නිරෝධය. භව නිරෝධය බමුණන්ට පෙනුනේ උච්ඡේදයක් හැටියට. එතනයි වැරද්ද. උච්ඡේදයක් නෙවෙයි උච්ඡේදය වෙන්න ආත්මයක් නෑනේ. ආත්මයක් නෑනේ. ආත්මයක් තියෙනවා නම් උච්ඡේද වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මෙච්චරයි. මම එදත් කිව්වේ අදත් කිව්වේ දුකක් සහ දුකෙහි නිරෝධයක් පමණයි. දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්ස නිරෝධං.
ඉතින් මෙන්න මේ අපි කාරණේ කිව්වා මේ අන්තිමටම ඉතුරු වෙන්නේ තියෙන අස්මි කියන, වෙමි කියන භවය පිළිබඳ මූලික ප්‍රස්තුතිය තමයි අන්තිමට හක් කරන්න වෙන්නේ. ඒකේ සියුම් බව, ඒ අනාගාමී භවය, අනාගාමී තත්වයේ ඉඳලා රහත් භව දක්වා යන ගමනේ සියුම් බව ප්‍රකාශ කරන වටිනා සූත්‍රයක් සංයුත් සංගී කන්ද සංයුත්තිය තිබෙනවා. කලින් අවස්ථාවකට මේ පිනෝත සමහර විට කියන්නත් ඇති. ඒක khemaka සූත්‍රය නමින් හඳුන්වන්නේ. ඒකේ මෙන්න මෙහෙම සිද්ධියක් සඳහන් වෙනවා. ස්ථවිර භික්ෂුන් වහන්සේලා වගේ ഘോෂිතාරාමේ වැඩ වාසය කරා කොසඹෑ නුවරම බදරිකාරාමේ හිටියා khemaka කියලා ස්වාමීන් වහන්සේ නමක් බොහොම ගිලන්ව රෝගීව. එතකොට මේ අර තෙරුන් වහන්සේලා දාසක කියන එක භික්ෂුන් නමකට පැවරුවා ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ සුව දුක් විචාරන්න කියලා. ඔන්න දාසක භික්ෂුන් වහන්සේ ගිහිල්ලා ඇහුවාම කියනවා ඒ khemaka ස්වාමීන් වහන්සේ මට ඉතාමත්ම අමාරුයි බොහොම රෝගී ගිලන්ව ඉන්නේ කියලා වේදනාව බහුලයි කියලා ප්‍රකාශ කළා. ඔන්න දාසක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ස්ථවිර භික්ෂුන් වහන්සේලාට අරම කිව්වාම ඒ ස්ථවිර භික්ෂුන් වහන්සේලා කියනවා ආයිත් අර දාසක භික්ෂුවට ගිහිල්ලා මෙන්න මෙහෙම අහන්න. එවත්නි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක් තියෙනවා. මේවා පිළිබඳව ඔබ එකක් පිළිබඳවත් ඔබ මෙය මගේ මෙය මම වෙමි කියලා ආදි වශයෙන් දකින්නවද? ඔන්න ඉතින් දාසක භික්ෂුව ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අහුවා. එතකොට අර khemaka ස්වාමීන් වහන්සේ කියනවා මම ඒක ස්කන්ධයක්වත් මගේ ආත්මය හැටියට දකින්නේ නැහැ. නමුත් මම රහත් වෙලත් නැහැ. ඔන්න එතකොට ඒක ඇවිල්ලා දාසක භික්ෂුව ඇවිල්ලා කිව්වහම අර තෙරුන් වහන්සේලාට ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. මොකද මේ එහෙනම් රහත් වෙන්න එපා. නමුත් ඔන්න ওই විදිහට ගිහිප වරක්ම අර දායක භික්ෂුව ඇහුවා. අපි යවුවා. ওই ප්‍රශ්න අහන්න. අපි කෙටි කරලා කිව්වොත් මෙහෙම කියන්න තියෙන්නේ. ඔන්න ඊළඟට අහලා අරිනවා. අහුවාම මේ khemaka ස්වාමීන් වහන්සේ කියනවා මම එක ස්කන්ධයක්වත් ආත්මය හැටියට දකින්නේ නැහැ. නමුත් මා තුල තියෙන ඊ타ත්ම සියුම් අස්මි කියන මානයක්. ඒක මේ අහවල් එකේ කියලා කියන්න බෑ. ඉතින් එතකොට ඒක එතෙන්දිත් අර අන්තිමට මේ නැවත ඇව්වහම මේ khemaka ස්වාමීන් වහන්සේ මේ විදිහට මට සැනිසරේ කියලා වань කරදරයක් කියලා ඔන්න හැරමිටිය මට දෙන්න කියලා හැරමිටියත් අරගෙන ගියා අර සංඝයා වහන්සේලා ළඟට. ගිහිල්ලා ඔන්න කාරණේ තේරුම් කරනවා. ඒ භික්ෂුන් වහන්සේලාට ඒ තේරුම් වහන්සේලාට මම කියාපු කාරණේ හරි මම රහත් වෙලා නැහැ. නමුත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම එක ස්කන්ධයක්වත් මගේ කියලා දකින්නේ නැහැ. නමුත් සියුම් මා තුල තියෙනවා අස්මි කියලා මානයක්, ඡන්දයක් මා තුල තිබුණා ඉතිරි වෙලා. ඒක මට අහවල් ස්කන්ධය කියලා කියන්න බෑ. ඒ කට්ටිය අහනවා මේක රූපය පිළිබඳවද අස්මි වෙන්නේ ඒකක්වත් නෑ. ඔන්න ඊළඟට ඒකට උපමාවයි මෙතන වැදගත් තියෙන්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරන උපමාවක් ප්‍රකාශ කරනවා. එවත්නි හරියට ඒක දැන් ඔන්න සුදු නෙළුම් මලක හෝ රතු නෙළුම් මලක හෝ මහ නෙළුම් මලක හෝ සුවඳ තියෙනවා. සුවඳ තියෙන බව කාරණේ කවුරුත් දන්නවා. කවුරුවත් කිව්වොත් මේ සුවඳ නෙළුම් මලේ පෙත්තෙන් එනවා කියලා එහෙම නැත්නම් වර්ණයෙන් එනවා කියලා, එහෙම නැත්නම් රේණු වලින් එනවා කියලා ඒ කීම හරිද කියලා අර භික්ෂුන් අර තෙරුන් වහන්සේලාගෙන් අහනවා. නෑ. එහෙනම් කොහොමද කියන්න ඕනේ? ඒක පියුමේ සුවඳයි කියනවා ඒකයි. මලේ සුවඳයි කියනවා දැන් වෙන කියන කටිය. අන්න ඒ වගේ ඔන්න ඊළාට කියනවා මට මේ එක ස්කන්ධයක්වත් මමයි කියලා දකින්න බෑ. නමුත් මා තුල සියුම් අන්දමින් තියෙනවා වෙමි කියලා මානයක්. කියලා ඔන්න ඊළඟට තවත් උපමාවක් දෙනවා. ඊළඟට කියනවා එහෙම මානයක් තිබුණාට ඊළඟට ඒ ඕරම් භාග්‍ය සංයෝජන කියලා කියන අර මුල් සංයෝජන පහ බිඳපු භික්ෂුවකට ඉදිරියට තියෙන ඒ සියුම් සංයෝජනවල ඉදිරියට තියෙන සංයෝජන පහේ සියුම් බව පෙන්වුම් කරන්නේ ඔන්න ඔය මලේ උපමාවෙන්. ඔය මලේ සුවඳ පිළිබඳ. එහෙම කියලා ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක ඒ අනාගාමි භික්ෂුව නැවතත් අර පංච උපාදානස්කන්ධේ ඇතීම් නැතීම් සලකනකොට යම් වෙලාවක් එනවා අර කියාපු අර අස්මි කියන ටිකත් ගෙවිලා යනවා කියලා ඔන්න ඊළඟට ඒකට උපමාවක් දෙනවා. දැන් ඔන්න යම් කෙනෙකුට තියෙනවා කිලිටි වස්ත්‍රයක්. ඒක රදවුන්ට දෙනවා හොදන්න. රදවුන් මේක හොදනවා යම් කිසි ඒ කාලේ තිබුණු සබන් වගේ දෙයක් ගොමක් මිශ්‍ර සමහර විට ලුණු ආදීන් යමුතු වචනේ වගේ දක්වනවා. ඒ වගේ ඒවා යොදලා වස්ත්‍රය පිරිසිදු කරලා ගේනවා. වස්ත්‍රය පිරිසිදු නමුත් අර ඒවා වස්ත්‍රයේ හොදන්න ගත්තු ද්‍රව්‍ය වල සුවඳ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් වස්ත්‍රයේ අයිතිකාර ස්වාමීවරු මොකද කරන්නේ? සුවඳ කරඬුවක ඒ වස්ත්‍රය තැන්පත් කරලා තියුවට පස්සේ ටිකකට පස්සේ අර හොදපු ද්‍රව්‍ය වල තියෙන ඒ අමුතු ගඳක් නැති වෙලා යනවා. අන්න ඒ වගේ යම් වෙලාවක අර අස්මි කියන එකත් අර පංච උපාදානස්කන්ධය පිළිබඳ නැවත බැලීම තුලින් ඒකත් ගෙවිලා ගිහිල්ලා ඒ මානිනුත් මිදිලා රහත් බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ සූත්‍රයේ විශේෂත්වය තියෙන්නේ මේ විවරණය දීලා ඉවර වෙනකොට ඒ අහන් හිටි 69ක් රහත් උනායි. ඒක ප්‍රකාශ කළ khemaka ස්වාමීන් වහන්සේත්
තමන් දේශනා කළ ඒ විවරණය තුල හිත ඇරලා අර කියාපු අස්මිමානය නැති කරලා රහත් වුණා කියලා සඳහන්. ඔන්න විදිහේ සියුම් දෙයක් එතන තියෙන්නේ මේ නිවන පිළිබඳ කතාන්තරේ. දෙයිනොත් මේ පින්නතුන් සලක ගන්න භාෂාව ව්‍යවහාරය අපි උපකාර කර ගන්නවා. අපි බොහෝ විට කියන්නේ සාපේක්ෂක ප්‍රායෝගික කියන වචන දෙක යොදනවා. මැදුම් පිළිවෙත. බුදුරජාණන් වහන්සේ යෙදූ මැදුම් පිළිවෙත තුල මේ ඔක්කොම අහක දාන්නෙත් නැහැ. එයා බදාගන්නෙත් නැහැ. ඒ වෙනුවට එකකින් එකට උපකාර කරනවා. ඒකයි මේ මුළු මහත් නිවන් දක්වා යන ගමන ඇතැම් තරම් වල බුදුරජාණන් වහන්සේ ඇතැම් සූත්‍ර ඉවර කරන්නේ මෙහෙමයි. ඉතිකෝ භික්කවේ ධම්මාව ධම්මේ අபிසන්තියන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණන්ති අපාරා පාරංගමනා. අපි දැන් කිව්වට මෙතනින් මම යනවා මෙතනින් මම එතරට යනවා කියලා මම කතාවක් නෑ අන්තිමට. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ධර්මයේ මේ ශාසනය තුල තියෙන්නේ මෙසේ මහණෙනි ධම්මාව ධම්මේ අபிසන්දින්ති. ධර්මයෝම ධර්මයන් තුලට ගලාගෙන යනවා. ධම්මාව ධම්මේ පරිපූර්ණ ධර්මයෝම ධර්මයන් පරිපූර්ණ කරනවා. අපාරා පාරංගමනාය. මෙතරින් ඉඳලා එතරට යන ගමනේදී කියලා ඔන්න එතකොට ඔන්න දැන් මේ පින්නතන ගැඹුරු කාරණාට කිහිපයක් මේක තුල මේ පටිච්චසමුප්පාදයටම අදාළයි. එතකොට මේ නාම රූප ධර්මයන් තුල තියෙන ගැඹුර කල්පනා කරලා බලන්න අර කිව්ව මානසිකාර්ය පිළිබඳ කතාව හිත ඇතුලේ කෙරෙන වැඩේ. ඒකට අදාළ දේවල් තමයි යන්න අර මූලපරියාය සූත්‍රයේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අනුව කල්පනා කරගෙන තමන්ගේ සම්‍යක් දෘෂ්ටිය හරිගස්ස ගත්තේ නැත්නම් නිවන් කියලා යන්නේ වෙන පාරක. නිවනට නෙවෙයි යන්නේ වෙන පැත්තකට යන්නේ. නිසා මේ සම්මාදිටේ සකස් කර ගැනීමට මේ දේශනාව උපකාර වුණා කියලා කල්පනා කරනවා. එතකොට මේ තව ඉදිරියට සමහර විට පටිච්චසමුප්පාද ධර්මයට අදාළ ඒ තැන් වලින් අපි කාරණා ඉදිරිපත් කරනවා. මේවා අපි කලින් ප්‍රකාශ කළා කීප වරක් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ වදාළ වචනයක් යමෙක් පටිච්චසමුප්පාදයේ දකීදී හේ ධර්මයේ දකී අන්න එක කල්පනා කරගෙන මේ පින්නතුන් මේ අධෛර්ය නොවි මේ ධර්ම මාර්ගය ගැන හිත යොදලා මේක තව තවත් පැහැදිලි වෙන්න නම් අර කියාපු පංච උපාදානස්කන්ධය පිළිබඳව නිරන්තරයෙන් අනිත්‍යතාව සිහිපත් කරන්න ඕන. සිහිපත් කරන්න නාම රූප ධර්ම අවබෝධයත් පැහැදිලි නම් අන්න අර කියාපු විපස්සනා ඒ මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. මේවා කණින් අහලා ඉවත් කරන්නේ නැතුව තමන්ගේ ජීවිතයට අදාළ අන්දමින් පංච උපාදානස්කන්ධය කියන්නේ වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි තමා ළඟ තියෙන එකක්. මේවා එන යන හැටි උද්‍යප්පය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම දෙක නිරන්තරයෙන් බලනකොට ඔය සියුම්ව බලන්න මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියලා සියුම්ව බලන්න මේක යථා තත්ත්වයේ වැටෙන්න ඕන යථා භූත අවබෝධය කියන්නේ එක. අන්න ඒක නිසා මේ ධර්ම දේශනාව තමන් මේ කරන බණ භාවනාවට උපකාර කරගන්න උත්සාහ කරගන්න. ඉතින් අපි මේ පින්නතුන්ට ප්‍රාර්ථනා කරනවා මේ තමන් කර මේ අද දින පිරු සීලයක් මේ තමන් කළ භාවනාවත් මේ ධර්ම දේශනාවට උපකාර කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුලම හැකිතා කික්මනේ තමන්ගේ බණ භාවනා දිනු කරගෙන සමත විපස්සනා දෙපක්ෂයම දිනු කරගෙන බලාපොරොත්තු වන උත්තමාර්ථයෙන් මේ ජීවිතයෙන් පැමිණීමටත් මේ කුසල ශක්තිය මේ ධර්ම දේශනා උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එසේම අවීචයේ සිට අකනිට දක්වා යම් තාක් කෙනෙක් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය මේ කුසල සංමෝදන් වීමට කැමති වෙනවා. අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකිනුතු මම මහණෙනි සනසෙත්වාගෙන ආත්නාවත් ඇති කරගන්න මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභයා සෝකප්පත්තාති නිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභයා සෝකප්පත්තාති නිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභයා සෝකප්පත්තාති නිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුව.